අනේ තාත්තේ මං ඒක අරන් එන්නම්කෝ. අනේ තාත්තේ. සෑම් තම පියාට දිගින් දිගටම කරදර කරන්නට විය. එපා කිව්වනේ දරුවෝ. ඒකට අයිතිකාරයෙක් ඇති. කියන දේ අහන්නකෝ. මං ඔයාට කඩෙන් ඒ වගේ අලුත් එකක් අරන් දෙන්නම්කෝ. අපි යන් දැන් ගෙදර. 11 හැවිරිදි සෑම් සහ ඔහුගේ පියා මේ සුසාන භූමියේ සිට තම නිවසට පැමිණෙන අතරවාරයයි. සෑම් කුඩා කාලයේදීම මියගිය ඔහුගේ මවගේ මරණ සංවත්සර දිනේ සුසාන භූමියට ගිය සෑම් මේ කෙඳිරි ගාන්නේ එහිදී දුටු යම් කිසි දෙයක් රැගෙන ඒමට අවශ්‍යයි කීමිනි. අනේ තාත්තේ එතන කිසි කෙනෙක් ඉඳියේ නෑ. නිකන් සොහොනක එල්ලලා තිබුණේ. සෑම් නැවතත් මුමුණන්නට විය. දැන් ඒක ඕනමද? හරි අරන් එන්න. හැබැයි ඉක්මනට. තම පියාගේ අවසරය ලද සෑම් මිටින් හල කුරුල්ලෙකු මෙන් නැවත කනත්ත දෙසට දුවගෙන ගියේය. අවසානයේ ඔහු නතර වූයේ කනත්ත කෙළවරේ ඇති පැරණි කළුගලින් තැනූ සොහොන් කොතක් ළඟ. මේ කොටසේ වූයේ වඩාත් පැරණි සොහොන් කොත්තය. සෑම් නතර වූ තැන තිබූ සොහොන් කොත අනෙක් සොහොන් කොත් වලින් හුදකලාව පැවතියකි. එහි කෙළවරක එල්ලා තිබූ කළු පැහැ වස්තුව දෑතට ගැනීමට සෑම්ට මහත් වෙහෙසක් දැරීමට සිදු වූයේ එය තරමක් උස සොහොන් කොතක් වූ නිසාය. සෑම් ඒ ගැනීමට උත්සාහ කරන අතරවාරේ අවට පරිසරයේ වූ වෙනස් වීම ඔහුට නොතේරුණේ ඔහුගේ අවධානය පැවතියේ සිය කාර්යයේ නිසාය. දිනය ආරම්භයේ නිලට නිලේ බැබළුණු අහස්තලය ක්‍රමක්‍රමයෙන් ඇදීයා කළුවලාවන්ගෙන් ගාහණය වී මුළු කනත්ත පුරාම ඇති වූයේ මූසල අඳුරු ස්වභාවයකි. එකින් එක වැහිබිඳු මිහිතලේ සිපගන්නට වූ අතර සුළඟ දැඩි වී වියලිකොළ එහා මෙහා පාවී යන්නට විය. අවසානයේ කෙසේ හෝ තම වස්තුව තම අතට ගැනීමට සෑම් සමත් විය. මද වේලාවක් ඒ දෙස සතුටින් බලා සිටින්නට ඔහුට සිතුනේ ඒ ලබා ගැනීමට වූ වෙහෙස නිසාය. නමුත් ඒ දෙස වැඩි වේලාවක් බලා සිටින්නට සෑම්ට නොහැකි වූයේ පිටුපසින් ඇසුණු හඬක් නිසාවෙනි. තදින් හුස්ම ඉහළ පහළ දමන්නක් වැනි ඒ හඬින් තිගැස්සුණු සෑම් හෙමින් හෙමින් හැරිලා බැලුවේ තමා පිටුපස සිට තමා දෙස කිසිවෙකු බලා සිටින්නක් වැනි හැඟීමක් ඔහුගේ සිතට ආ බැවිනි. ඊළඟට සෑම්ගේ ඇස ගැටුනේ කනත්ත කෙළවරේ පිහිටි අඳුරෙන් පිහිටි මූකලානයි. දහවල් කාලයේදීත් මෙහි වූයේ තද අඳුරු ස්වභාවයකි. මේ වැසිබර කාලගුණේ අවට පරිසරයේද පැවති අසාමාන්‍ය අඳුර හමුවේ එහි වූයේ කෑලි කැපිය හැකි අඳුරකි. ඒ දෙස බලා සිටි සෑම් තිකැස්සී ගියේ ඒ අඳුර තුලින් රක්තවර්ණ දැසක් තමා දෙසට එල්ල වී තිබෙන දුටු බැවිනි. මද වේලාවක් ඒ දෙස බලා සිටි සෑම්ට ඒ දැසත් ඒ අන්ධකාරයත් ක්‍රමක්‍රමයෙන් තමා දෙසට ලංවෙන බව වැටහිනි. අනතුරුව මදක් පස්සෙන් පස්සට ගිය සෑම් අනතුරුව හැරි වේගෙන් කනත්ත හරහා දුව යන්නට වූයේ
කනත්තෙන් පිට වී තම පියා වෙත යාමේ අදහසිනි. වැහි බිඳු ක්‍රමයෙන් පොළවට පතිත වෙද්දී කන බිහිරි කරවන හඬින් හෙනගිරි පුපුරක් දීත් කනත්තේ පිවිසුම දෙසට දුව ගිය සෑම්ට තමා පසුපසින් හඹා එන්නෙකු වියරුවෙන් මෙන් සුසුම් ඉහළ පහළ හෙළන හඬ පැහැදිලි වැසිනි. ඒ හඬ ළඟම ඇසෙද්දීත් කනත්තේ පිවිසුමෙන් පිටතට දිවීමට තරම් සෑම් වාසනාවන්ත විය. පිටතට ගිය සෑම් පුදුමයට පත් වූයේ අවට පරිසරය දැකීමෙනි. වැස්සක සලකුණක් නොවීය. එමෙන්ම අහස උදෑසන පැවති පරිදිම වලාකුළු වලින් තොරව නිල් පැහැයෙන් යුක්ත විය. අනතුරුව කනත්ත දෙස බැලුවත් එහෙත් කිසිදු වඳුරක් නොවිනි. සියල්ල සාමාන්‍ය විය. ඒ සිහිනයක් හෝ හිතලුවක් නොවන බව සනාථ කරමින් සෑම් ලබාගත්ත දෙය ඔහු අතේ විය. කොහෙද ළමයෝ මෙච්චර වෙලා ගියේ? මම කොච්චර වෙලා බය වෙලා බලන් හිටියද? සෑම් දුටු වහාම ඔහුගේ පියා පවසන ලදී. කෝ දැන් ඔය ගේන්න ගියේ එක? සෑම් කිසිවක් නොකියා තම අතේ තිබ්බ දෙය තම පියාට ඉදිරිපත් කළේය. වැලි ඔරලෝසුවක්. නිවසට පැමිණි සෑම් කිසිවක් නොකියා ඇඳට ගොඩ විය. ඒ ඇත්තෙන්ම බෙහෙවින් පැරණි යුගයකට අයත් බව බැලූ බැල්මෙන්ම පැහැදිලි විය. එල්ලිය හැකි ලෙස දම්වැලකින් යුතු වූ එහි යම් භයංකාර බවක් පිළිඹිබු කරමින් උඩ සහ පහළ කුඩා මිනිඔලු වලින් යුතු විය. මැද්දෙහි වූ කුඩා වීදුරු කුටීර දෙකෙන් එකක වැලි ගබඩා වී පැවතුණු අතර අනික හිස් විය. සෑම් ඒ කොතරම් සෙලෙව්වත් ඒ මේ අතහැරෙව්වත් වැලි සහිත කුටීරේ තිබුණු වැලි අනිත් කුටීරේ වෙත ගමන් කිරීමක් නොවිනි. සෑම්ට නම් ඒ මහත් ප්‍රහෙලිකාවක් විය. මද වේලාවක් වැලි ඔරලෝසුව පරීක්ෂා කරමින් සිටී ඔහු අනතුරුව ඒ මේසේ උඩ තබා කාමරෙන් පිටත් විය. සෑම් කාමරයෙන් පිටත් වෙනවත් සමගම ඔරලෝසුව තැබූ කාමරේ මේසේ මත තිබූ බයිබලය බිම වැටි ගිනිගෙන අලුවන අයුරු කිසිවෙකුගේවත් ඇස නොකෙටිනි. වේලාව රාත්‍රී 11:55යි. ස්ථානය සෑම්ගේ කාමරය. මේ වන විට සෑම් පසු වූයේ තද නින්දකයි. කාමරය තුලින් සෑම්ගේ ඇඳ දෙසට සෙමෙන් ඇදෙන්නට වූ ඡායාව ගැන කිසිදු දැනීමක් සෑම්ට නොවීය. සෙමෙන් ඇඳට ලන්නුණු ඒ ඡායාව සෑම් දෙස මද වේලාව බලා සිටින්නට විය. අනතුරුව එම ඡායාව ඇදී ගියේ මේසේ වෙතටයි. මේසේ වූ වැලි ඔරලෝසුව වෙතට සෙමෙන් ලං වූ තැනැත්තා ඒ වෙතට එක් අතක් දිගු කළේය. එහි වූයේ සම්මස් වලින් පරිපූර්ණ මිනිස් අතක් නම් නොවේ.
ඔර්ලෝසුව ඒ අතින් ඉස්සූ ඔහු ඊළඟ මොහොතේ ඒ අනික් පැත්ත හරවා මේසේ මතින් තැබීය. වැලි පුරවා තිබූ කුටීරයේ වූ වැලි ටිකෙන් ටික හිස් කුටීරයට ගලා එන්නට විය. මේ සිදුවීම සිදුවන විට වේලාව හරියටම 12 විය. එක්වරම සෑම් තිගැසී හැරුණේ පොරවාගෙන සිටි රෙද්ද කිසිවෙකු ඇද්ද නිසාවෙනි. කවුද මේ? කවුද? සෑම් නිදි දැස දල්වා වටපිට බැලීය. කාමරයේ වූ මද ආලෝකයෙන් ඔහුට කිසිවෙකු නොපෙනිනි. ඒ නිසා සෑම් නැවත රෙද්ද පොරවාගෙන නිදා ගැනීමට අනෙක් පස හැරුණි. එක්වරම සෑම්ට කෑගැසුනේ තමාට පිටුපා කිසියම් පුද්ගලයෙක් තමාගේ ඇඳේ අනෙක් පස නිදාගෙන සිටින දුටු හෙයිනි. ඒ පුද්ගලයා සෑම්ට පිටුපා හිසේ සිට පොරවාගෙන නිදාගෙන සිටියේය. සෑම් සිය ගැහෙන අත දිගුකලේ ඒ රෙද්ද ඉවත් කර මේ කවුරුන්ද යන්න දැනගැනීමේ අදහසිනි. කවුද? අත දිගු කරමින්ම සෑම් විමසීය. නමුත් පිළිතුරක් නොවිනි. ඒ නිසා අත දිගු කළ ඔහු එක්වරම ඒ රෙද්ද ඉවත් කළේය. නමුත් කිසිවෙක් නැත. සැනසුම් සුසුමක් පිට කළ සෑම් නැවත අනෙක් පස හැරිනි. හඬක් පිට කිරීමට ඉඩ නොතබාම අතකින් සෑම්ගේ ගෙල ග්‍රහණය කරගත්තේ ඇසිල්ලකිනි. ටිකෙන් ටික ඇඳෙන් ඉහළට එසවුණු සෑම්ගේ දෙපා බිම නොගෑවෙන තරමටම ඉහළට එසවිනි. කෑ ගැසීමට උත්සාහ කළත් ටිකෙන් ටික දඬු අඬුවකට අසුවන්නාක් මෙන් ගෙල හිරවී යන්නට වූයේ සෑම්ගේ දැස් බොඳ වෙද්දී. අවසානයේ බොඳ වී අපැහැදිලි ඡායාවක් මෙන් සෑම්ට සිය මාරයා දර්ශනය විය. සම්මස්වලින් තොර ඇටසැකිලි මුහුණ දුටු සෑම්ට දෙවියන් සිහිවිය. ඔහුගේ ගෙල ග්‍රහණය කරගෙන තිබූවේ අතත් ඇටසැකිලි අතක්ම විය. කවුද? සෑම් අමාරුවෙන් මිමිනීය. නමුත් පිළිතුරු වූයේ ගොරගොර හඬින් නැගුණු සිනහවක් පමණි. පටස් යන හඬින් සෑම්ගේ ගෙල බිඳී ගියේ ඒ සිනහ මැදිනි. ජේසුනේ. ඉහින් කනින් දාඩිය පෙරමින් නැගී සිටි සෑම්ට කියවිනි. වේලා බැලූ විට රාත්‍රී 12:28 බව ඔහුට පැහැදිලි විය. අම්මෝ, මොකද්ද මං ඒ දැක්කේ? කල්පනා කරමින්ම මේසේ අසලට ගිය සෑම්
එහි වූ වතුර වීදුරුවගෙන එක හුස්මට ගිල දැම්මේය. වතුර වීදුරුව මේසේ මත තබනවත් සමගම සෑම් දුටුවේ වැලි ඔරලෝසුවයි. කොහොමද මේක වැඩ කරන්නේ? ඒ දෙස බලා සිටි ඔහු කල්පනා කරන්නට වූයේ සවස තමා අරතරම් සෙලෙව්වත් එහා මෙහා කළත් එකදු වැලි කැටයක් හෝ එහා මෙහා නොගිය බවට ඔහුට හොඳින්ම විශ්වාස විය. සෑම් මෙලෙස ඔරලෝසුව පරීක්ෂා කරමින් සිටින අතරතුර ඔහුගේ පිටුපසින් තව දෙයක් සිදුවෙමින් පැවතිනි. සෑම්ගේ ඇඳෙහි වාඩි වී සිටි අඳුරු ඡායාවක් සෑම් දෙස එක එල්ලේ බලා සිටින්නට විය. මද වේලාවක් ඔරලෝසුව අතපත ගාමින් සිටි සෑම්ට තමා දෙස කිසිවෙකු බලා සිටින්නාක් වැනි හැඟීමක් සිතට ඇතුළු විය. මේත් සමගම ඔහුගේ සිතට දැනුනේ සවස කනත්තේදීද ඔහුගේ සිතට මෙවැනිම හැඟීමක් ඇතුළු නයුරුයි. දෙයනේ! සෑම් මදක් පිටුපසට යමින් මිමිනීය. ඔහු දකින දේ ඔහුට විශ්වාස කළ නොහැකි විය. මදක් සිතන්න. මහරෑ කිදිරියක් ඇසේ ඔබේ ඇඳයට බලන ඔබම ඇඳයට සිටිනු දුටුවොත් ඇඳයට සිටි සෑම්ගේම රුව සෑම්ට බියපත් දෙනෙතින් සෑම්ගේ පිටුපස වූ දෙයක් පෙන්වන්නට විය. සෑම් සෙමින් පිටුපස බැලුවේ ඊළඟ මොහොතේ කුමක් සිදුවේ දැයි අවිනිශ්චිත බියකිනි. පිටුපස තිබූ කැටපතෙන් ඔහු දුටුවේ ඇඳ මත වාඩි වී සිටි කළු පැහැති ඡායාවකි. එක්කෙනෙහිම සෑම් ඇඳ දෙස බැලීය. නමුත් ඇඳෙහි කිසිවෙකු නොවීය. නැවත කැඩපත දෙස බැලූ ඔහුට පෙනී ගියේ අර ඡායාව ඇඳෙන් නැගිට ටිකෙන් ටික ඔහුට ලංවන ආකාරයයි. නමුත් සැබෑවට බැලූ විට කිසිවෙකු දකින්නට නොවීය. කිසිවක් කරගත නොහැකි වූයෙන් සෑම් තමා දෙසට ලංවන එම ඡායාව දෙස බලා බියෙන් සිටින්නට වූයේ කරගත කිසිවක් නොහැකි නිසාවෙනි. සෑම් වෙතට ලං වූ එම පුද්ගලයා එක්වරම ඇඳ සිටියේ කළු පැහැඳුම තුළින් ඇට සැකිලි අතක් තමා වෙත දිගු කරනු සෑම් බලා සිටියේ ගල් ගැසී. නමුත් ඔහු ස්පර්ශ කිරීමට පෙර සිහි එළවාගත් සෑම් දොර වෙතට පැන්නේ කෙසේ හෝ කාමරයෙන් පිටවීමටය. නමුත් කොතරම් දොර සෙලෙව්වත් ඇද්දත් එය විවෘත නොවිනි. සෙමෙන් ගෙරවිලි හඬක් තමා වෙතට ලංවෙන බව සෑම්ට වැටහිනි. බියෙන් දැසේ කඳුලැලි පිරෙද්දී සෑම් කෑගසන්නට විය. තාත්තේ මාව බේරගන්න තාත්තේ, අනේ තාත්තේ. පිටතින් දොර වෙතට දිවේන ශබ්දයක් ඇසෙන්නට විය. සෑම් නැවතත් කෑගසන්නට වූයේ තමා ගලවා ගැනීමට තම පියා පැමිණ ඇතැයි සිතමිනි.
තාත්තේ ඔය ආව නේද මාව බේරගන්න තාත්තේ ඔව් සෑම් මං ආවා ඉන්න මං දොර අරිනකම් ඉක්මනට අරින්න සැනසුම් සුසුමක් කෙලූ සෑම් පිටුපස බලමින් නොවිසිල්ලෙන් කාලය ගෙවන්නට වූයේ සිය පියා දොර අරිනවා යන හැඟීමෙනි. නමුත් මද වේලාවක් යන විට සෑම්ට කිසියම් අමුත්තක් දැනුනි. ඒ නිසා ඔහු හොඳින් කන් දීගෙන සිටින්නට විය. ටිකෙන් ටික පියාගේ ඉකිබිඳුම සිනහවක් දක්වා වෙනස් වන බව මද වේලාවක් අසා සිටි ඔහුට පසක් විය. සෑම් ඒ වියරු හිනා හඬ අසා සිටියේ පුදුමයෙන් මෙන්ම වඩාත් උත්සාහන වූ බියකිනි. සෑම් දෑසින් කඳුළු වැල් ගලා යද්දී සෑම් මිමිනීය. මෙරියා පිටතින් ඇසුනේ වියරු ගොරගොර හඬකින් නැගුණු සිනාවකි. එහෙනම් සිය පියාගේ නොවන බව දැනගැනීමට සෑම්ට වැඩි වෙලාවක් ගත නොවිනි. දුර දෙස බලාගෙනම මදින් මද පිටුපසට ගිය සෑම් නැවතුනේ කිසිවෙකුගේ ඇගේ හැපීමෙනි. සීතල උණුසුමක් සෑම්ගේ ගෙලෙහි හැපී ගියේ ඔහුගේ කොඳුවට නාරටිය දිගේ අයිස් කැටයක් ගියක් මෙන් හැඟී යද්දී ටිකෙන් ටික පිටුපසට හැරුණු සෑම් දුටුවේ වැලි ඔන්ලෝසුව එක අතකින් රැගත් අර අද්භූත පුද්ගලයයි. ඇට සැකිලි මුහුණේ වූ රත් පැහැ දෑසේ වූයේ අනුකම්පා විරහිත බැල්මකි. ලේ වැකිරෙන මුවින් වියරු නිහඬ සිනාවක් නැගුව ඔහු සෑම් දෙසට සම්මස් වලින් තොර ඒ සුදු පැහැ ඇට සැකිලි අතත් දික් කරනවත් සමගම වැලි ඔන්ලෝසුවේ අන්තිම වැලි බිඳත් පහළ කුටීරයට වැටි හෝරාවක් අවසන් වනවත් සමගම නිවසේ ඔන්ලෝසුවේ පාන්දර එකේ කනිසම නාදවන අයුරු සෑම් දුටු අවසන් දසුනහා සෑම් ඇහුම්කන් දුන් අවසන් හඬවල් බවට පත්විය. පසුදින උදෑසනම සෑම්ගේ කාමරයට පැමිණි සෑම්ගේ පියා දුටුවේ ඇඳ මත වූ සෑම්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුරයි. සුදු පැහැයින් යුක්ත වී තිබුණු ඒ ඇස්වල සටහන්ව තිබුණේ හිස් බවයි. සුදු මැලි නිල් පැහැයක් ගත් සිරුරේ සෑම පොලකම පාහේ සමහිරී ගොස් තිබෙන අයුරු දක්නට ලැබුණු අතර පුදුමයකට මෙන් එකදු ලේ බිඳුවක්වත් කාමරය තුල නොවීය. මරණ පරීක්ෂණ වාර්තාවලින් හෙළි වුණේ සෑම්ගේ සිරුරේ රුධිරයෙන් 4/3 පමණ අඩංගු නොවූ බවත්ය. අසාමාන්‍ය ලෙස ගෙල කිහිප පොලකින්ම කැඩී ගොස් තිබුණු බවය.